කළේ. නිබ්බාණං කන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකාතබ්බං මග්ගඵලාන මාලම්බන භූතං වාන සංඛාතාය තණ්හාය නික්ඛන්තත්තා නිබ්බාණං පෞච්චති. එහි අදහස වූයේ ලෝකෝත්තර සංඛ්‍යාත වූ නිර්වාණය. නිර්වාණය ලෝකෝත්තර ධර්මයක්. නිසා ලෝකෝත්තරයයි කියනු ලබන මේ නිර්වාණය සතර මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. මාර්ග ඵලයන්ට අරමුණු වන්නා වූ එය වාන සංඛ්‍යාත වූ තෘෂ්ණාවෙන් නික්මුණු බැවින් නිබ්බාණයයි කියනු ලැබේ. තෘෂ්ණාවෙන් නික්මීම යනුවෙන් මෙතන දක්වා තිබෙන්නේ තෘෂ්ණාව ප්‍රධාන කොටගෙන බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවෙහිදී දුක්ඛ ස්කන්ධ පංචකය උපදවාලන හේතුව වශයෙන් වදාළේ නැත්නම් සමුදය දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් වදාළේ තණ්හාව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එමයි වදාළේ. ඒ තෘෂ්ණාවගේ නිරෝධය නැවත නූපදන ආකාරයෙන් දුරු කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ නිර්වාණය පිළිබඳව වදාළා. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. ධම්මචක්ක සූත්‍රයේදී එලෙසයි දුක්ඛ නිරෝධ නිරෝධාර්ය සත්‍ය දේශනා කොට වදාළා. දැන් මෙහිදී තණ්හාය නික්ඛන්තත්තා කියන වචනේ කෘෂ්ණාවෙන් නික්මුණු බැවින් ඒ නික්මීමේ අදහසක් තේරුමක් ඒ මාර්ගය පිළිබඳව එනවා. ඒ නිස්සරණාර්ථය කියන්නේ ඒකට. කෙලෙසුන්ගෙන් ආමේ ස්කන්ධයන්ගෙන් නිදුණු බව, නික්මුණු බව. ඒ නිස්සරණත්වෝ විවේකත්වෝ අසංකතත්වෝ අමතත්වෝ යනුවෙන් පටිසම්භිදා මාර්ගෙහි නිර්වාණය පිළිබඳ අර්ථ සතරක් වදාරා. ඒ නිස්සරණාර්ථයයි කියන්නේ ඒ තෘෂ්ණාව සහිත සියලු කෙලෙසුන්ගෙන්. දැන් මෙතන තණ්හාය නික්ඛන්තත්තා කියතත් ඒ තෘෂ්ණාවෙන් පමණක් නොවේ. තෘෂ්ණාව සහිත සියලු කෙලෙසුන්ගෙන්. ඒ තෘෂ්ණාව ප්‍රධාන කොට මෙතන දක්වා තිබෙන්නේ ඒ නැවත නැවත ස්කන්ධ පංචකයක් ලබා දීමේ හේතු නතුරෙන් තෘෂ්ණාව ප්‍රධාන තැනට එන බැරි. ඒ නිසායි තෘෂ්ණාව මුල් කොට වදාළේ. දැන් තෘෂ්ණාවේ අශේෂ විරාග නිරෝධයයි කියන ඒ තණ්හාව නැවත නූපදන ආකාරයෙන් යම් අවස්ථාවකදී දුරු කෙරේ නම් ඒ අවස්ථාවේදී ඒ సంతානෙහි ඉතිරිව පැවති සියලුම කෙලෙස් දුරු වී යනවා. දැන් ඒ කියන්නේ තෘෂ්ණාව නැවත නූපදන ආකාරයෙන් එහෙම පිටින්ම දුරු වී යන්නේ අරහත් මාර්ග ඥානය ඉපදී. ඒ අරහත් මාර්ගසිත ලැබෙනකොට ඒ ලැබීම නිසා නැතිවන්නේ තෘෂ්ණාව පමණක් නෙවෙයි. ඒ අවස්ථාවේදී හටගැන්මේ ශක්තියක් වශයෙන් අප්‍රහීන වශයෙන් පැවති තෘෂ්ණාව සහිත වූ සියලු කෙලෙස් දාප දන්නානේ අවිද්‍යාව තෘෂ්ණාව සහ මුලින් නැති කරන තුරු අවිද්‍යාවක් පවතින. අවිද්‍යානුසය අනුසය දෙක වශයෙන් අනුසය ධර්ම දෙකක් වෙන තණ්හානුසයයි අවිද්‍යානුසයයි. ඉතින් නිර්වාණය පිළිබඳව වදාරන විට ඒ අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධයේ වශයෙන් වදාරන්නට පුළුවන්. එසේ වදාරා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. ආර්ය සත්‍ය දේශනාවෙහිදී ඒ තණ්හාවෙන් නික්මීම නැත්නම් තණ්හාය නික්ඛන්තත්තා කියන එක ඒ අර්ථය ගැනීම සඳහා වූ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ යන ඒ පාඨයෙන් නිර්වාණය පිළිබඳව වදාළා.
පටිච්ච සමුප්පාද දේශනාවෙහි අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධෝ නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ඒ ආදි වශයෙන් වදා. එතන අවිද්‍යාවගේ අශේෂ විරාග නිරෝධය. අවිද්‍යාවේ කීවේ මෝහය. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා අඥානං අයං උච්චති අවිද්‍යාව කියන ඒ අවිද්‍යාව එහෙම පිටින්ම දුරු කිරීමෙන් සිදුවන්නේ කුමක්ද? සංස්කාරයන් ඇතිවීම නවතින. සංස්කාරයෙන් විරුද්ධව අවිද්‍යාව හේතු කොටගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව හේතු කොටගෙන අවිද්‍යාවත් ඇති වෙනවා. නේ? ඒ නිසානේ යමක් පිළිබඳව තණ්හාව ඇති වුණාම ඒ තැනත්තා පිළිපදින ආකාරය බලන්න. ඒ තැනත්තා ඒ තෘෂ්ණාවෙන් යුක්තව පිළිපදින්නේ මහ වූ මෝඩකමකින්නේ. මෝඩකමකින් යුක්තව. අවිද්‍යාව තෘෂ්ණාවට, තෘෂ්ණාව අවිද්‍යාවට හේතු වෙනවා. දැන් ඒ අපි දන්නවානේ ධර්ම වශයෙන් ගත්තා. ඒවායේ අනුසය తත්වය ගැන නෙවෙයි. දැන් සිතක උපදන අවස්ථාව ගතකොට සිතක උපදන අවස්ථාව තණ්හාවේ සිතක උපදන අවස්ථාව වන්නේ ලෝභ මූල සිතක් ඇතිවීම. ලෝභ මූල සිත 8ක් තිබෙනවා. ඒ ලෝභ මූල සිත් 8ෙන් යම්කිසි සිතක් උපදිනකොට ඒ ලෝභය සහගත වූ ඒ සිතෙහි මෝහයක් පවතී. මෝහයක් යෙදෙන. ඒ නිසා තමයි සියලුම අකුසල් වලට සාධාරණ ධර්මයක් වශයෙන් මෝහයක් දක්වන්නේ. ලෝභය එන්නේ නැහැ. ඒ අකුසල ධර්ම වශයෙන් සැලකෙන විට අකුසල ධර්ම සියල්ලටම අකුසල් සිත් සියල්ලටම සාධාරණ ධර්මයක් මෝහය. ලෝභය අකුසල් සිත් සියල්ලටම සාධාරණ නැහැ. ලෝභය ලෝභ මූල සිතෙහි යෙදෙන්නේ. ද්වේෂ මූල සිතට ලෝභය එන්නේ නැහැ. නමුත් මෝහය තිබෙනවා. විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උද්ධච්ච සංප්‍රයුක්ත සිත කියා දක්වන මෝහ මූල සිතවල මෝහය තිබෙනවමනේ. ඒකට මෝහය සබ්බ අකුසල සාධාරණ චෛතසික. ඒ නිසා පේනවා මෝහයේ අකුසල ධර්මයන්ට තිබෙන උපකාරක බව ඒවා ඇතිවීමට. මෝහය නැතිව ලෝභය උපදින්නේ නැහැ. මෝහය නැත්නම් ද්වේෂය උපදින්නේ නැහැ. මෝහය නැත්නම් විචිකිච්ඡාව ඇතිවන්නේ නැහැ. එහෙම සලකන්න. ඒකට මෝහය කියන්නේ මුලාව. අතිතතු නොදැනීම. අතිතතු දක්නා බවක් නැහැ. ඒකයි මෝහය. ඒ මෝහයේ අනිත් අකුසල ධර්මයන්ගේ මේ අනුසය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, වීතික්කම අවස්ථාව කියා අවස්ථා තුනක් දක්වනවා. ඒ පරිඋත්ථාන අවස්ථාව ගැන තමයි අප කතා කරන්නේ. ලෝභ මූල සිතක්ය, ද්වේෂ මූල සිතක්ය, මෝහ මූල සිතක්ය කියා අකුසල් සිතක් ඉදීම ඇතිවන අවස්ථාව. ඒ අවස්ථාව මෝහේ පරිඋත්ථානය, ලෝභේ පරිඋත්ථානය. ලෝභ මූල සිත. ද්වේෂ මූල සිත කිවම ද්වේෂේ පරිඋත්ථානය, මෝහේ පරිඋත්ථානය. විචිකිච්ඡා සංපයුක්ත සිතේ කිවම විචිකිච්ඡාංශේද පරිඋත්ථානය, මෝහේද පරිඋත්ථානය. පරිඋත්ථානය කියන්නේ සිතක ධර්මයක් වශයෙන් යැදීම. ඒකයි පරිඋත්ථානය. සිතක් උපදින්නට පුළුවන් ලෝභ මූල සිත, ද්වේෂ මූල සිත. නමුත් ඒ ලෝභ මූල සිතෙන් කෙරෙන කායික වාචසික වැරදි නොකර ඉතහැකි. ඒ වැරදි වලට අසු නොවන නොවි සිටත. එම් පුළුවන් නේද ලෝභය ඇති වුණොත් ඒ ලෝභය ඇතිවීම නිසා කෙනෙක් සොරකම් කරනවා. ලෝභයෙන් කරන සොරකම්. නමුත් සොරකම් නොකර ඉන්නට පුළුවන්, වළකින්නට පුළුවන්. එතකොට ලෝභය පරිඋත්ථාන වුවත් සමහර විටක අන්‍යයන්ගේ වස්තුවක් අරමුණු කොට ලෝභය සිතක් උපන්නත්
ඒ ලෝභයෙන් කෙරෙන සොරකමේ නොකර වළකින්නට පුළුවන්. අන්න එහෙම අවස්ථාවලදී තමයි සීලය උපකාර වන්නේ. තමා රත්නා සීලය ගැන සිතතොත්, වැරද්ද ගැන සිතතොත් කෙනෙකුට ඒ සොරකමින් වළකින්නට පුළුවන්. ලෝභ මූල සිතේ ඉපදීම නිසා ඇතිවන කර්මය නම් පවතී. දැන් ලෝභ මූල සිතේ කියන එක අකුසල් සිතක්. ඒ අකුසලයේ ඉපදීම ඒක කර්මයක් වෙනවා. නමුත් සොරකම් කිරීමේ කියන කර්මපතයට වැටෙන්නේ නැහැ. ඉතින් මේ ලෝභය, තෘෂ්ණාව නැවත නැවත මේ ස්කන්ධ පංචකයන් ලබා දීමට ඉවහල් වන ධර්මයේ බැවිනුයි බුදුරජාණන් වහන්සේ ඒ තෘෂ්ණාව දුක්ඛ සමුදයාර්ය සත්‍ය වශයෙන් වදාළා. මොකද අපට තිබෙනවා ඒ මෝහය නිසා තමයි. මෝහය නැත්නම් ඒක ඇතිවන්නේ නැහැ. ඒ මෝහය මේ ස්කන්ධ පංචකය පිළිබඳව පවතින බැවින් මේ ස්කන්ධ පංචකය නැවත නැවත ලබා ගැනීම, ඒ කෙනෙකු වශයෙන් ජීවත් වීමේ, ඇසට පෙනෙන රූප දැකීමේ, කනට ඇහෙන ශබ්ද ඇසීමේ, නාසයට දැනෙන ගන්ධයන් දැන ගැනීමේ, දිවට ලැබෙන රසයන් දැන ගැනීමේ, කයෙහි ගැටෙන පොට්ටබ්බයන් දැන ගැනීමේ, එවැගේම සිතට ලැබෙන අරමුණු තිබෙනවානේ. ඒ අරමුණු වලින් ලැබෙන ආස්වාදය ලැබ ගැනීමේ ඒ ආසාව කෙනෙකු තුල පවතිනවා අප්‍රහීන වශයෙන්. කාම තණ්හා කියන්නේ ඒක තමයි. ඒ අප්‍රහීන වශයෙන් පවතිනවා. නැති නොකිරීම වශයෙන් අප තුල ශක්තියක්. ඒ දැන් මේ වෙලාවෙත් තිබෙනවා. මේ වෙලාවේ අප තුල තිබෙනවා මේ කියන ලද ආසාව. ඒ කියන්නේ ආසාවේ ආරම්මණයන්ගේ වශයෙන් එය ප්‍රභේද කොට දැක්වීම. නැත්නම් ආසාව විස්මාව වශයෙන් ගත්තොත් එක ධර්මයක්. ඒ ධර්මය රූපාසා, ශබ්දාසා, ගන්ධාසා, රසාසා, පුට්ඨබ්බාසා, ධම්මාසා කියලා නැති වෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුට්ඨබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා ඇති වෙනවා. ඒ ආසාව. දැන් ඒ ආසාව, ඒ තෘෂ්ණාව අප්‍රහීනව යම් තාක්කල් පවතීද, ඒ තාක්කල් මේ ස්කන්ධ පංචකයෙන් නිදහස් වීමක් නැහැ. ඒ මොකද ඒ අන්තිමට අපි ගනිමු අනාගාමි මාර්ගය. ඒ අනාගාමි මාර්ගයෙන් තෘෂ්ණාවේ ඒක දේශයක් නැසනවා. ඒක දේශයක් කියන්නේ යම් කිසි කොටසක්. සම්පූර්ණයෙන් නෙවෙයි. ඒ කාමරාග වශයෙන් පවත්නා තෘෂ්ණාව සහ මුලින්ම නැස් වෙනවා. ඒ ඉතිරි ඊටවම තෘෂ්ණාව අර කලින් තිබුණු ඝන බහල තත්වයෙන් නෙවෙයි. රූප රාග අරූප රාග වශයෙන්. ඒ රූප රාග අරූප රාග වශයෙන් පැවතුනත් ඒ තෘෂ්ණාව. ඒතරත්තා කාම ලෝකෙහි උපදින්නේ නැහැ. නැවත උත්පත්තියක් ලබන තත්වයෙන් නම් මේ යන්නේ කාම ලෝකෙහි උපදින්නේ නැහැ. නමුත් රූප ලෝකෙහි අරූප ලෝකෙහි ඉපදීමට බාධාවක් නැහැ. ඒ මොකද රූප තණ්හාව තියෙනවා, රූප රාගය, ඒ වගේම අරූප රාගය තියෙනවා. රූප රාග අරූප රාග කියන්නේ අරූප භවයේ පිළිබඳ වූ ඒ තෘෂ්ණාව පවතිනවා. ඒව තියෙනවා. ඒ අපි මේ රාගය ගැන විතරක් කතා කරන්නේ. මේ මානය ඒ කියන්නේ අර සංයෝජන වශයෙන් දක්වන පිට රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන පහක් ඉතිරි කියලා. අනාගාමි වුණත් ඒව පවතිනවා. ඒව නැති කරන්නේ රහත් මගින්. අන්න රහත් මගින් රූප රාග අරූප රාගයෙන් නැති කරන බැවින් තමා තෘෂ්ණාවේ නිර්වශේෂ ප්‍රහාණය අරහත් මාර්ගයෙන් සිදු කරනවායි කියන්නේ. දැන් ඉතින් නිවන අරමුණු කිරීම ලෝකෝත්තර ඥානයෙන් සිදු කරන්නේ. ඒකයි චතුමග්ග ඥානේන කියලා කියන්නේ. සතර මාර්ග ඥානයි. ඒ සතර මාර්ග ඥානයටමනේ බෝධි කියන එකත් පාවිච්චි කරන්නේ. බෝධි කියන නම බෝධි උච්චති චතුසු මග්ගේසු ඥාන.
බෝධියයි කියනු ලබන්නේ සතර මාර්ග සිද්ධි ලැබෙන නුවණටය. බෝධි රුච්චතු චතුසු මග්ගේසු ඥාන. එතකොට මේ බෝධියෙන් අවබෝධ කරන්නේ කුමක්? නිවන. ඒ නිවන අවබෝධ කරනවයි කියන විට චතුරාර්ය සත්‍යයම අවබෝධ කිරීමකුයි එයින් දක්වා. දුක පිරිසිඳ දැන ගැනීම, සමුදය දුරු කිරීම, නිවන සාක්ෂාත් කිරීම, මාර්ගයේ වැඩිම කියන ඒ කෘත්‍ය සතරම එකවරක දිසිදිය. ඒ ලෝකෝත්තර සිතේ තිබෙනවා එහෙම බලයක් ශක්තියක්. ඒ නිවන සෝවාන් මාර්ගයෙන් අරමුණු කිරීම නිසා. ඒ කියන්නේ පළමු වරට නිවන් දැකීමනේ. ඒ පළමු වරට නිවන් දැකීම නිසා ඒ නිවනේ තිබෙන ආනුභාවය කොයිතරම්දයි කියතොත් එතෙක් Tamanගේ సంతానගතව අප්‍රහීන වශයෙන් පැවති අනුසය කෙලෙස් දිට්ඨි විචිකිච්ඡා කියන ඒ අනුසය ක්ලේශයන් නැවත නූපදන ආකාරයෙන් දුරු වෙනවා. ඒක හරියට යම් කිසි රෝග නිදානයකට මේ බොහෝම සැර මේ ගින්නක් අල්ලලා ඒක පුරුස්සල දැම්මා වගේ. ඊට පස්සේ ඒක ඉතුරු වන්නේ නැහැ. ඒ අනුසය ධර්ම දෙක දිට්ඨි විචිකිච්ඡා. ඒ දිට්ඨිය තමයි සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස කියලා සංයෝජන වශයෙන් දෙකක් හැටියට වදාරනවා. ඒ දිට්ඨි සංයෝජනය දිට්ඨි ක්ලේශය සංයෝජන වශයෙන් දෙකකට අතුලත් කොට වදාරා තිබෙනවා. සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස. අනුසය වශයෙන් ගත්තම දිඨානුසය, දිට්ඨි අනුසය. අනික විචිකිච්ඡානුසය. ඒ විචිකිච්ඡාව කියන්නේ සැකය. සැක නොකළ යුතු, සැක කරන්නට නුසුදුසු අරමුණු වල සැකය ඇති කර ගැනීම විචිකිච්ඡාවෙන්. ඒවා තමයි දක්වන්නේ බුද්ධ ආදී අට තැන. බුද්ධ ධම්ම සංඝ සෝවාන් මාර්ගයෙන් අර මාර්ග වලින් විචිකිච්ඡාව ධර්ම වශයෙන් නැති කරන්නේ දිට්ඨි විචිකිච්ඡා. ඒ දිට්ඨි විචිකිච්ඡා දෙක නැතිව යාම. ඊළඟට සිත් වශයෙන් ගත්තම දිට්ඨිගත සංපයුක්ත සිත් 4යි. විචිකිච්ඡා සංපයුක්ත සිතයි කියන 5. අකුසල් සිත් 5. උපදින්නේම නැහැ ඊට පස්සේ. නිර්වාණයේ ප්‍රත්‍ය වන්නේ චිත්තචෛතසිකයන්ට අරමුණු වීම වශයෙන්ම තමයි. වෙන විදිහකින් අරමුණු වන්නේ නැහැ. ආරම්මන වශයෙන්ම තමයි ඒ ලැබෙන ප්‍රත්‍ය. ආරම්මන ප්‍රත්‍ය, ආරම්මනූප නිස්ත්‍රය ප්‍රත්‍ය ඒ විදිහට ලැබෙන්නේ. ආරම්මනාධිපති ප්‍රත්‍ය. එනේ ඒ ප්‍රත්‍යයන්ගේ වශයෙන් අරමුණු වීම වශයෙන් තමයි අධිපති ප්‍රත්‍යයේ තිබෙනවානේ ආරම්මනාධිපති සාජාතාධිපති. උපනිශ්‍රය ප්‍රත්‍යයේ තියෙනවා අනන්ත රූප නිස්සය, ආරම්මන උපනිශ්‍රය, පකත උපනිශ්‍රය කියලා. උපනිශ්‍රය වශයෙන්. ඊළඟ අනිත් එක තමයි ආරම්මන ප්‍රත්‍ය. ඒක ආරම්මන ප්‍රත්‍ය, ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍ය, ආරම්මනාධිපති ප්‍රත්‍ය කියන මේ ප්‍රත්‍යයන්ගේ වශයෙන් තමයි නිවන මාර්ග සිත්තල අරමුණු වීම. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ප්‍රථම උදානයේදී විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මච්ඡදා විසංඛාරගත විසංඛාරයේ කියයතන වදාළේ නිවන. සංස්කාර ස්වභාවයේ ඉක්මවා පවත් සංස්කාර ස්වභාවයේ ඉක්ම වූ
නිසා විසංඛාර. සංඛාරය කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා හටගන්න. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බවක් නොමැති. දැන් නිවනට විසංඛාර. එන මේ වචනේ උන්වහන්සේ වදාළා. විසංඛාර ගතං චිත්ත. සිත අරමුණු කිරීම වශයෙන් ඒ විසංඛාරයයි කියන ලබන නිවනට ගියා නැත්නම් පැමුණුනා කියන. ඒකට නිවන අරමුණු කළා තමන් වහන්සේට ඇති වූ ඒ ලෝකෝත්තර මාර්ගසිත. ඉතින් උන්වහන්සේට වුණත් මේ මාර්ගසිත හතරක් උපන්නේ. එක සිතකින්ම නෙවෙයි ඒ කටයුත්ත කරේ. සතර මාර්ග. ඒ පිළිවෙල එකයි. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. උන්වහන්සේ පිළිබඳ විශේෂයක් තිබෙනවා. ඒ පාරමිතා ධර්ම සියල්ලම උන්වහන්සේ සම්පූර්ණ කළේ සම්‍යක් සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළා. ඒ සම්මා සම්බුද්ධත්වයට පැමිණීම සඳහා එබැවින් ඒ සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණෙන උතුමා මේ පස්චිම භවයේදී කරන ක්ලේශ ප්‍රහාණය උන්වහන්සේගේ ශ්‍රාවක භාවයට පැමිණෙන ඒ අන්‍ය මාර්ගඵලාදී ගමයන් කරන අයගේ ක්ලේශ ප්‍රහාණයට වඩා විශේෂ ලෙස ඒ විශේෂය කුමක්ද? අර වාසනා කියන ඒවත් නැති කිරීම. වාසනා කියන්නේ සංසාර පුරුදු. ඒ පුරුදුද නැති කර. අනිත් රහතන් වහන්සේලා එසේ කරන්නේ නැහැ. ඒ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළ බැවින් තමා උන්වහන්සේට සර්වඥතා ඥානය ලැබෙන්නේ. සර්වඥතා ඥානය ලැබෙන්නේ ඒ නිසා. සවාසනා සකල ක්ලේශයන් ප්‍රහීන කළ හිතිය. ඉතින් උන්වහන්සේ නිවන වදාලා තෘෂ්ණාවගේ ක්ෂය කිරීම වශයෙන්. එයින් අදහස් කරන්නේ තෘෂ්ණාවේ අභාව මාත්‍රය නිවනයි කියන එක නෙවෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. නිවන ධර්මයක්. ඒ නිසානේ තදේතං ස්වභාවතෝ ඒක විධම්පි කියලා මෙහි වෙනවනේ. නේ? ඒ නිර්වාණ ධර්මය ස්වභාව වශයෙන් එකක්ම වූද එකදෑරුම් වූද සෞපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු චේති ද්විධං හෝති කාරණ පర్యాయේන කියලා දක්වන්නේ. නිර්වාණය ස්වභාව වශයෙන් ගත්තොත් එකයි. මගේ නිවන අසෝලාගේ නිවන කියලා එහෙම නිවන් කීපයක් නැහැ. නිර්වාණ ධාතුව එකයි. ඒ නිර්වාණ ධාතුව කාහට වුවද ප්‍රත්‍යක්ෂ කළ හැකි. ඒ ප්‍රත්‍යක්ෂ කරනවා නම් කල යුතු වන්නේම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර මාර්ග ඥානයන්. ඒක පළමු වරට ප්‍රත්‍යක්ෂ කරන්නේ සෝවාන් මාර්ග. ඒ ප්‍රත්‍යක්ෂ කරන පුද්ගලයා කවරෙක් වුවන් නිර්වාණ ධාතුව කාපිලිබඳව සලකටත් එක ධාතුවක්, එක ධර්මයක්. ඒ තිබෙනවා ඒක ස්වභාව වශයෙන්. ස්වභාව කියන්නේ ඊට අයත් ස්වභාවය කියන්නේ. ඒ හැම දෙයක්ම හැම ධර්මයක්ම ස්වභාව වශයෙන් පෙන්වනවා. අත්තනෝ ස්වභාව කියන්නේ තමාගේ ස්වභාවය. ස්වභාව කියන්නේ ස්වභාව. තමාගේ බව කියන්නේ. එයින් අදහස් කරන්නේ තමා කියන්නේ නැත්නම් මේ ධර්මය අන්‍ය ධර්මයකින් දෙන් වෙන ලක්ෂණය. එයයි ස්වභාව කියන එකෙන් අදහස්. නිවන මේ අන් කිසිදු ධර්මයක් හා සමාන නැහැ. නමුත් ධර්මයක්. ධර්මයක්. සත්ව නොවන පුද්ගල නොවන ධාතුවක්. ධාතුවක්. නමුත් අනුත් ධාතුවෙන් නෙවෙයි. ඒ ධාතු සියල්ලගෙන්ම වෙනස්. නිවනෙහි තියෙන ස්වභාවය කුමක්ද? ඒ ස්වභාවය තමයි සම්ති ලක්ෂණං කියලා.
සාන්ති ලක්ෂණං නිබ්බාණං කියලා එන්නේ. සාන්ත ස්වභාවය නිවන. එහෙම ගන්නා විට නිවන එකම ධර්මයක්. ඒත් නිර්වාණය ආකාර භේදයෙන් ධාතු දෙකක් වශයෙන් කියනවා. සෞපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු. සෞපාදිශේෂ නිබ්බාන ධාතුයි කියන්නේ මේ ස්කන්ධ ශේෂය පිළියදී අවබෝධ කරන ලබන නිවන. ඒ නිවන පිළිබඳව කතා කරන විට ඊටම සුදුසු වචනය සිංහල වචනය හැටියට කියන්නට තිබෙන්නේ නිවන දකින්නවා කියන. නිවන ලබනවා, නිවනට පැමිණෙනවා කියන ඒවා පర్యాయ වචන තමයි. ඒ සඳහා යොදන වචන. නමුත් ඊටම සුදුසු වචනය තමයි නිවන් දකින්නවා කියන්නේ. ඒ මොකද නිවනට පැමිණෙනවායි කියන විට යම්කිසි තැනකට යන බවක් කැංගෙනවා. එහෙම යන්නට තැනක් නම් නොවේ. ඒ විදිහට වදාරනවා බුදුරජාණන් වහන්සේ. ඒ වදාරනවානේ මේ ආකාරයෙන් නිර්වාණය. ඒ තැනකදී මහන්සේ වදාරලා තිබෙනවා මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් යමෙක් ගෙන යන්නේ යම්සේද එසේම තමාගේ සිත රැකගත යුතුය. පත්‍යානෝ දිසං අගත පුබ්බං නොගිය විරු දෙසකට යන්නට බලාපොරොත්තු වන තැනැත්තා විසින් समतित्थिकं कहते समतित्थिकं का पेयका तेल पत्थं यथा परिहरीय एवं सचित्त मनुरक्षे पथयानो दिशं अगत पुब्बं अगत पुब्ब दिशाව ඒ කියන්නේ මීට පෙර නොගිය විරු දිශාව ඒ නිවන ගැනයි. ඉතින් එහෙම ඒ නිර්වාණය ප්‍රකාශ කරන අවස්ථාවවලදී ලෝක ව්‍යවහාරයේ එන වචන ඇතැම් විටක පාවිච්චි කර තිබෙනවා. ඒ කොයි එකකින්වත් අදහස් කරන්නේ නැහැ. යම් කිසි තැනක්, යම් කිසි පැත්තක් එහෙම එකක් අදහස් කරන්නේ නැහැ නිවන. නිවන ධාතුවක් ධර්මයක් ඒක ප්‍රත්‍යක්ෂ කළේදී. ඒ ධර්මයේ යමෙක් ප්‍රත්‍යක්ෂ කළේද පළමු වරට ඒ නිවන ප්‍රත්‍යක්ෂ කිරීම නිසා අපිට කියත හැකියි. පළමු වරට නිවනට පැමිණීම නිසායි කියලා වුණා. ඒ පැමිණීමයි කීවේ අරමුණු කිරීම වශයෙන් පැමිණීම නැත්නම් නිර්වාණ ධාතුව ලෝකෝත්තර නුවණින් දැකීම. ඒ පැමිණීම හේතු කොටගෙන කුමක්ද වන්නේ? කෙලසුන්ගෙන් මිදෙනවා. ඒ එතකොට ඒ නිවන ඒ තමන් සාක්ෂාත් කළ ඒ නිර්වාණය හේතු කොටගෙන නැත්නම් ඒ නිර්වාණයෙන් ප්‍රකාශ වන්නේ දැක්වෙන්නේ කුමක්ද? ඒ අවස්ථාවේදී යම්කිසි කෙනෙකු ඒ නිර්වාණය තමන්ගේ ලෝකෝත්තර නුවණින් ප්‍රත්‍යක්ෂ කළේ නම් ඒ තැනත්තා නිදහස් වෙනවා, නික්මෙනවා. මොන වයින්ද? කෙලසුන්ගෙන් හා මේ පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛය. කොයි තරමකට? අනේකයි සැලකීම. කොයි තරමකටද අපි සැලකීවනේ? ditthi විචිකිච්ඡා කියන අනුසය ධර්ම දෙක ඊට පස්සේ උපදින්නේ නැහැ. සිත් වශයෙන් ගත්කල ලෝභ මූල සිත් වලින් ditthිගත සංපයුක්ත සිත් හතරක්, විචිකිච්ඡා සංපයුක්ත සිතත් නැවත උපදින්නේම නැහැ. අනිත් අකුසල් සිත් සියල්ලකගේම තිබෙන අපාය ගාමිනී ශක්තිය එහෙම පිටින්ම නැති වෙනවා. ඒ සියල්ලගෙන්ම නික්මුණා. ඒ සියල්ලගෙන්ම නිදහස් වුණා. ඒ සියල්ලගෙන්ම නිස්සරණයි.
ඒ නිස්සරණය කුමක්ද? නිවන. ඒ නිස්සරණය වූයේ මේ නිවන දැකීමේ හේතු වෙන්නේ. සාක්ෂාත් කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්නේ. සච්චිකා තබ්බ කියන ඒ සච්චිකා තබ්බන් කියලා කියන්නේ ඒකනේ සාක්ෂාත් කළ යුතුයි. ඒ ප්‍රත්‍යක්ෂ කළ යුතුයි නුවණින් දැකිය යුතුයි කියන්නේ. ඒකට තමයි ඒක ඕනනම් කියත හැකි අත්දැකීමක් කියලා. තමන් ප්‍රත්‍යක්ෂ කරනවා. දැකිය යුතු නිවන ප්‍රත්‍යක්ෂ කළ යුතු නිවන ඇත්තේ කියලා ඒ අනුමානය නැත්නම් ඒ නිවන පිළිබඳ වූ ප්‍රතිපදාවෙහි කෙනෙක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ අනුමානයේ තිබී. ඒ අනුමානය ඇති කර ගැනීම සඳහා තමයි අපට ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ අවශ්‍යකත්වයේ ඇති. එම නැත්නම් කුමකටද ශාස්ත්‍රූ කෙනෙක්? ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි විශ්වාසය, උන්වහන්සේ කෙරෙහි ඇති ඒ ශ්‍රද්ධාව, උන්වහන්සේව පිළිගැනීම, උන්වහන්සේ වදාළ කරුණු ඇදහිීම කියන මේ ඌමනා කරන්නේ ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන තුරු. නිවන ප්‍රත්‍යක්ෂ කරන තුරු. නිවන ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ නිවනක් ඇතයි කියන නිසා නෙවෙයි දැන් ඒ තැනැත්තා නිවන පිළිබඳව පිළිගන්නේ නිවනක් ඇතයි කියලා ගන්නෙ. තමාම දුටු බැවින්. තමාම දැක්ක බැවින්. අන්න ඒ දැකීම තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. ඥානයෙන් කරන ප්‍රත්‍යක්ෂය. අනේ නිවන ධර්ම වශයෙන් ගත්කල එහි එන්නේ ශාන්ත ස්වභාවය. සියලුම ස්කන්ධයන්ගෙන් සහ කෙලෙසුන්ගෙන් මිදුණු බව. ඒ නිසායි රහතන් වහන්සේට අවබෝධය නිර්වාණය නෑ ඒ අවබෝධය රහතන් වහන්සේට විතරක් නෙමෙයි සෝවාන් සකදාගාමි අනාගාමි රහත් ඒ හතර දෙනාටම තියෙන්නේ ප්‍රත්‍යක්ෂ සෞපාස ඒ හතර දෙනාටම ප්‍රත්‍යක්ෂය. නමුත් ඒ ප්‍රත්‍යක්ෂය නුවණ වශයෙන් සැලකන විට රහතන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂය ශාස්ත්‍රමය. ඒ නිසානේ ඉතිරි වූ කෙලෙස් අපි සෝවාන් පුද්ගලයාගේ ඒ නිර්වාණ ප්‍රත්‍යක්ෂය ගැන මේ ලඝු කොට සැලකිය යුතුද? කොයි තරම් මේ එකක විදිහකින් බලන විට අමාරු නැත්තම් අමාරුම තැන එතනයි කියත හැකි. කඩුන්නේ. එනකොට දැන් ඒ සෝවාන් පුද්ගලයා ගැන මා මේ ළඟදී කියවා පුවාවේ කියනවා. ඒ තැනැත්තා සෝවාන් වීම, කියන්නේ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණුණාට පස්සේ ඉතිරි මාර්ග ඵල උපදවා ගැනීම සඳහා කිසිදු උත්සාහයක් නොකර සිටියා. ඉතින් ಜಾති හතක් උපදිනවනේ. ඒ හත්වෙනි ಜಾතියෙහිදී මිය යන්නට කලින් රහත් වෙලා මේ පිරිනිවන් පාන්නේ. මේ කොයිතරම් අනුභවයක් කියලා බලන්න. මේ සෝවාන් මාර්ගයෙන් දුටු නිවන ඒ කොයිතරම් බලයක්ද කියලා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ අර කාලසිට පුත්‍රයා ආරභය පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං. එහෙම වදාළා. ඒ තරම් සස් දැන් සෝවාන් වූ කෙනෙකු ගැන සලකන විට ඒ තැනැත්තාගේ සාංශාරික ගමන පිළිබඳ තියෙනවද සීමාවක්? නැහැ. සීමාවක් නැහැනේ. කවදා ඉවර වෙනවද කෙලවර වෙනවද එහෙම නැහැ. එහෙම දැන් අර තීර්ථකෙක් නම් කීවා. ඔහු දැන් කීවේ මක්ඛලි ගෝසාල මනුස්ස කිප්පන් මඤ්ඤේ කියලා බුදුහාමුදුරුවෝ වදාළේ මිනිස් කෙමනේ කියලා. ඔහු කීවේ මේ සියලුම සත්වයන්ගේ සැප දුක් කියන ඒවා මැනලා තියෙන්නේ. දෝන මිතේ සුඛ දුක්ඛේ. ද්‍රෝණයෙන් මැනලා වාගේ තියෙන්නේ. ඒ නිසා ඒවායේ නැත්‍ය හායන වඩන්නේ. ඒවායේ අඩුවීමක් හෝ වැඩිවීමක් නැහැ. එක එක සත්වයා පිළිබඳව සලකන විට ඒ හැමදෙනාම Taman මොන උත්සාහයක් කළත් එහෙම කිසිදු උත්සාහයක් නොකර හිටියත්
નિયમિත කාලයේ ඒ තැන්වල සැරිසරලා අන්තිමේදී කෙලවර වෙනවයි. එහෙම ඉගන්නේ. නමුත් බුද්ධ ආගමේ අපට එහෙම උගන්වීමක් නැහැ. අපි ඒ උත්සාහයෙන් මේ සංසාර ගමන නැවැත්වුවේ නැත්නම් නැවැත්මක් නැතුව යන එකයි තිබෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ. වහන්සේ වදාළනේ භික්ෂුන් වහන්සේට මහණෙනි මේ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ නොකිරීමේ හේතුවෙන් නුඹලාද මමද මේ දීර්ඝ කාලයක් මේ සංසාරයේ සැරිසරුවා. එහෙම වදාළේ. ඒ අවබෝධ නොකළ හේතුවෙන් අවබෝධ කළොත් සංසාර ගමන නවත්ත. සංසාර ගමන නවත්ත. ඒ කියන්නේ සංසාරයෙන් නික්මෙනවා. සංසාරයෙන් නික්මෙන්නේ නිවනට. නැත්නම් සංසාරයේ තුලයි ඉන්නේ. නික්මීම කියන්නේ ඒ නිසානේ. නිස්සරණය කියන්නේ. ඒ දුක් වලින් හා කෙලසුන්ගෙන් මිදෙනවා. ඒ නිසා තමයි විමුක්ති කියලා නිවනට නමක් තිබෙන්නේ. මිදීම. විමුක්ති. මොක්ෂ. මිදීම. දැන් ඒ නිවන අපි කියවනේ ස්වභාව වශයෙන් එක්වදෑරුවද කාරණ පర్యాయන් කියන්නේ ඒ නිවන සාක්ෂාත් කිරීම නැතේ නිවන අවබෝධ කිරීම හා ඒ අවබෝධ කිරීමේ හේතුවෙන් නැවත ස්කන්ධ පංචකයක් නොලබාම සිදුවන සමුච්ඡේද මරණ කියන සමුච්ඡේද මරණය සිදුවන්නේ කාටද කියලා ඇහුවොත් සමුච්ඡේද මරණය රහතන් වහන්සේගේ මරණය සමුච්ඡේද මරණය. නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. මේ මරණයම ඉවර කරනවා. يعني එතනින්ම ඉවරයි ඔක්කොම මරණ. ප්‍රතිසන්දිය නැහැ. සමුච්ඡේද. දැන් නිවනේ සාන්ත ස්වභාවය අරමුණු කිරීම කවුද කරන්නේ? සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණි උතුම්. නැත්නම් පුද්ගලයන් වශයෙන් ගන්නවා නම් ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාවක් තිබෙනවනේ. ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාවේදී ඒ පුද්ගලයන් 4 දෙනෙක් දක්වනවා. සෝවාන් මාර්ගස්ත්‍ය, සකෘදාගාමි මාර්ගස්ත්‍ය, අනාගාමි මාර්ගස්ත්‍ය, අරහත් මාර්ගස්ත්‍ය. ඒ ඵලස්තයෝ, ඒ කියන්නේ ඵලය ඊට අනුතුරුවනේ ලැබෙන්නේ. මාර්ගයට අනුතුරුවම ඵලය. ඒකට ඵලය ඒ ප්‍රත්‍යක්ෂ කළ අය නිර්වාණ ප්‍රත්‍යක්ෂ. දැන් ඒ නිර්වාණ ප්‍රත්‍යක්ෂය කළ අයට තමන් ඒ ලෝකෝත්තර නුවණින් දැනගත්ත ඒ නිවන නැවත උපදවා ගනු ලබන ඥාන සංප්‍රයුක්ත සිත් වලින් හා ඵලසිතින් අරමුණු කරන්නට පුළුවන්. ඒ නිවන. දැන් ඒ නිසානේ දැන් ඵල සමාපත්තීන්ට සමවදිනවනේ. ඵල සමාපත්තීන්ට සමවදිනවා කියන්නේ ඒ නිර්වාණය අරමුණු කරමින් සිටිනවා. බුදු රජාණන් වහන්සේ සරියුත් ආදී ඒ රහතන් වහන්සේලා ඒ ඵල සමාපත්තියට සමවදිනවා නිතර. ඒ නිර්වාණය පිළිබඳ ඒකයි. ඉතින් ඒ නිවන සාක්ෂාත් කළ උතුමෝ ඒ සාක්ෂාත් කළ නිවන පිළිබඳව සලකන විට ඒ නිර්වාණය දක්වනවා. දැන් ඒ නිවන අරමුණු කරමින් වාසය කරනවානේ. ඕනෑ වේලාවක Taman ප්‍රත්‍යක්ෂ කළේ නිවන අරමුණු කරන්නට පුළුවන්. ඒ පිළිවෙලක් තිබෙනවා. දැන් ඵල සමාපත්තීන්ට සමවදිනකොට එකවරටම ඵලය උපදිනව නෙමෙයි. ඒ පිළිවෙලක් තිබෙනවානේ. චිත්ත වීතිය වල පිළිවෙලක් තිබෙනවා, ඥාන වල පිළිවෙලක් තිබෙනවානේ. ඥාන තිබෙනවානේ උදේවය භංග භය ආදීනව නිබ්බිදා ආදී වශයෙන් උපදවා ගන්නා නුවණ. ඒ පිළිවෙලේ ඒ ඵල සමාපatti වීතියට පැමිණෙනවා. අර අනුලෝම සිත් වලට අනුතුරුව ඵල සිත් ඇති වෙනවා. එහෙම ඒ ඵල සිත උපදවාගෙන නිවන අරමුණු කරමින් සිටින්නට පුළුවන්. පුරුදු කරපු හැටියට කැමැති තාක් වේලාවක්. ඉතින්
නෑ. සෝවාන් ආදී පුද්ගලයන්ට. සෝවාන් ඵලය කියන්නේ ඒකනේ. නෑ ඊට පසු නැවත සකෘදාගාමි වෙනකන් ඒ ඵලසිත තමා නිවන අරමුණු කිරීම වශයෙන් උපදවා ගත හැක්කේ. ඒ නිසා තමයි සෝවාන් වූ තැනැත්තා අදිෂ්ඨානයක් කොට ඉතිරි මාර්ග ඊට ඉහළ මාර්ග ඵලයන් උපදවා ගැනීම සඳහා භාවනාවෙහි යෙදෙන්නේ නැත්නම් තමන්ගේ විදර්ශනාවට අනතුරුව ඒ විදර්ශනා නුවණ උද්‍යව්‍යයේ පටන් උපදිනවා අනතුරුව පැමිණෙන්නේ ඵලයට ඒ ඵලයට පැමිණීම වළක්වන්නට නම් යම්කිසි කාලයක් නියම කරගෙන බැරි වෙලාවත් තමන් අදිෂ්ඨාන කළොත් අනිත් සකෘදාගාමි මාර්ග ඵලයන් ලැබෙනතුරු මට සෝවාන් ඵලසිත නූපදීවා කියලා එහෙනම් සෝවාන් ඵලසිත උපදින්නේ නැහැ සකෘදාගාමි උපදිනකම් එහෙම නෙවෙයි යම්කිසි කාලයක් නියම කරගෙන මේ කාලය තුලදී මට ඵලසිත නොලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන අනිත් මාර්ගය ගැන සඳහා භාවනා කරන්න. එහෙම නැත්නම් ඵලයට පැමිණෙන්න. ඉතින් ඒ මාර්ගසිත උපදවාගෙන ඵලයට පැමිණි තැනැත්තා සෝවාන් පුද්ගලයා, සකදාගාමි පුද්ගලයා, අනාගාමි පුද්ගලයා, රහතන් වහන්සේ. ඒ පුද්ගලයන් හතර දෙනා පිළිබඳවම තිබෙන නිවන පිළිබඳව කියන්නේ සෞපාදිශේෂ නිබ්බාන ධාතු. නිරෝධ සමාපත්තියේ සිතක් නැහැ. නෑ. එතන නිවන ප්‍රත්‍යක්ෂ අරමුණු කිරීමක් නෑනේ. ඒ නිවන අවබෝධ කළ ඒ අනාගාමි රහත් කියන අය ලබා තිබෙනවා නම් එන උබතෝ භාග විමුක්ත වෙන්නට ඕනේ. ලබා තිබෙනවා නම් ඒ අෂ්ට සමාපatti. ඒ අෂ්ට සමාපත්තිලාභී අනාගාමි රහත් කියන අයට පමණයි නිරෝධ සමාපත්තියට සමවැදෙන්නේ. වෙන මේ අනාගාමීන් රහත්තුන්ට බෑ. ඒ කවරෙකුට වුවත් පුළුවන් තමාගේ ඵලසිත උපදවාගෙන නිවන ආරම්භ කරන්න. නිරෝධ සමාපත්තියයි කියන එකේ නිරුද්ධ කරන්නේ මොකක්ද මොනවාද නිරුද්ධ කරන්නේ? ඒ සිත නිරුද්ධ කරන්නේ අන්තිමට උපදින්නේ මොන සිතද? නේව සංඥා නා සංඥායතන. නේවා සංඥා නා සංඥායතන සිත දෙවරක් ඉපද ඊට පස්සේ සිත ඉපදීම නවතිනවා Taman අදිෂ්ඨාන කරගත්ත කාලය තුල. ඒ නිරෝධය නේව සංඥා නා සංඥායතනයාගේ නිරෝධය. ඒකට සිත් නිරුද්ධ කරනවා, චෛතසික නිරුද්ධ කරනවා, චිත්තජ රූප. චෛතසික නිරුද්ධ වුණාම චිත්තජ රූප උපදින්නේ නැහැ. ඒකට චිත්තචෛතසික චිත්තජ රූප නැති ශරීරයක් ඒ කාලය තුල පවතිනවා ප්‍රාණය ඇති පණ තිබෙන කෙනෙකු හැටියට රහතන් වහන්සේ තමයි. වහන්සේගේ ශරීරයේ පවතිනවා ඒ ජීවත් වන කෙනෙක්. නමුත් සිත නැහැ ඒ වෙලාවේ. චෛතසික නැහැ. සිතින් උපදවන රූප නැහැ. කර්මජ රූප තිබෙනවා, ආහාරජ රූප තිබෙනවා, උතුජ රූප තිබෙනවා. අසඤ්ඤ සත්‍යයේ තිබෙන්නේ කර්මජ රූපයි, උතුජ රූපයි. මේ කර්මජ රූපයි, උතුජ රූපයි. ඒ අසඤ්ඤ සත්‍යය. දැන් නිරෝධ සමාපත්තියට සමවැදුණු උතුමාට තිබෙනවනේ ආහාරජ රූපක් තියෙනවා. ආහාරජ රූපක් තිබෙනවා. ඉතින් ලොකු සමානකමක් වෙනවා. නමුත් ඒ නිවන නෙවෙයි ලබා තිබෙන්නේ නේ. නිවන ප්‍රත්‍යක්ෂ කළ කෙනෙක් නෙවෙයි. අසඤ්ඤය කියන එක, අසඤ්ඤ සත්වයේ කියන එක ආර්යයෝ නූපදින තැන. ආර්යයෝ කවුරුවත් උපදින්නේ නැහැ. අරියානූප ලබ්ධන්ති අසඤ්ඤාපාය භූමිසු සේසත්තානේසු ලබ්ධන්ති අරියා අනරියා පිච. එහෙම නෙන්නේ. අසඤ්ඤ සත්වයේ අරියානූප ලබ්ධන්ති අසඤ්ඤාපාය භූමිසු. අපාය භූමිය වගේ තමයි ආර්යයන්ට අසඤ්ඤ සත්‍යයක් යන්නේ නැහැ. ඈ? අභව්‍ය ස්ථානයක් උපදින්නේ නැහැ. රහතන් වහන්සේ ඔව් එදෙන ඉතරේ අෂ්ට සමාපatti තියෙනවා.
අෂ්ට සමාධි. ඒක සමත විපස්සනා කියන මේ යුගනද්දේම තිබෙන්නට ඕනේ. වඩලයි ඒ විදිහට පැමිණෙන්නේ නිරෝධ සමාපත්තිය. එහෙම නැතුව පැමිණෙන්නට බෑ. මොකද ඒ විරුද්ධ කරන්නේ නේම සංඥා නා සංඥාය. සංඥා සත්‍ය දුක නැහැ. රූපස්කන්ධය රූපෝපාදානස්කන්ධෝ ඒ තියෙනවා. වේදනාව නැතුන රූපෝපාදානස්කන්ධය. නෑ ඒ දුකක් නැහැ කියන්නේ විඳින එක නෙවෙයි දුකයි කියන්නේ. විඳින එක විතරක් නෙවෙයිනේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුකයි කියලා විඳීම විතරක්ද? නෑ. නේ පංච උපාදානස්කන්ධා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුකයි කියන්නේ පංච උපාදාන. ඒකට පංච උපාදානස්කන්ධේ දුක නම් ඒ උපාදානස්කන්ධයෙන් එකක් තිබුණා. ඒ දුක. නෑ. නෑ ඒක ඒක තියෙනවා. දැන් ඒ අසඤ්ඤ සත්‍යය කියන එක ගන්නෙ. ඒක අහේතුක ප්‍රතිසන්දිය. ඒ අහේතුක ප්‍රතිසන්දියයි කීවේ එතන අහේතුක සිතක් උපදිනව නෙවෙයි. සිත නැහැනේ. ප්‍රතිසන්දිය වශයෙන් ලැබෙන්නේම රූපය. රූපය අහේතුක එකක් නේ. අහේතුක කියන්නේ ලෝභ ආදී හේතුන් යෙදෙන්නේ නැහැනේ. ඒ නිසා හේතු. හොඳයි කාලය ගනිමු අපි. ඒ මහා කල්ප 500. ඒ මහා කල්ප 500ම මේ අපිට තිබෙන දුක් නෑ තමයි. ඔව්. ඒ අපිට තියෙන දුක්කේ කියන්නේ අපට ගඩගෙඩි වඩපිලිකා අංශභාග ආදී නොයෙක් දේවල් තියෙනවානේ. බඩගිනි ඒවා මොනවත් නැහැ. බඩගිනි එක කාටවත් නැහැ මේ බ්‍රහ්ම ලෝකේ. ඉතින් ඒව නැහැ. නමුත් බලමු එතන. එතන නිත්‍ය තනක් නෙවෙයිනේ. ඒ නිසා මොකද වන්නේ? මහා කල්ප 500න් පස්සේ ආපහු මේ ඒක තමයි. ඒ අය ඒ නිසා තමයි ඒ අය ඒක කැමති වන්නේ. ඒ අයට පේන්නේ නැහනේ. ඔය මහා කල්ප 500 පේන්නේ නැහැ. මහා කල්ප 500 පේන්නේ නැහැ. උන්නට පේන තරම් දුර බලනකොට එතනින් එහෙමක් නැහැ. ඒ නිසා එතන නිත්‍ය තැනක් හැටියට සලකා ගන්න. ඒ සලකාගෙනයි ඈ ඔව් ಜಾති පිදු. ඒ ಜಾතියවත් දුකයි. ඉතින් ඒ නිවන ඒ ප්‍රත්‍යක්ෂ කළ තැනත්තා ඒ හේතු කොටගෙන ලබන ඒ සාන්ත සුවය නිවන් නුදුට කෙනෙකුට තේරුම් ගන්නට බෑ. මොකක්ද තියෙනව නේද කතාව. ඉතින් ඒකෙන් තේන්නේ Tamanට හිතා ගන්නට බැරි එකනේ. Tamanට බෑ සලකා ගන්නට. තරමකට හෝ නිවනේ තිබෙන සාන්ත ස්වභාවය දුක් නැති බව කියන මෙය තේරුම් ගන්නට පුළුවන් වන්නේ ස්කන්ධ පංචකය පිළිබඳ දුකයි කියන එක විදර්ශනා නුවණින් ප්‍රත්‍යක්ෂව දැනගත්ත කල. විදර්ශනා නුවණ නිකම් නෙවෙයි. ඉතින් විදර්ශනා නුවණ උපදවා ගන්නා අය කොයිතරම් අඩු සංඛ්‍යාවක්ද සිටින්නේ. ඒ සඳහා උත්සාහ කරන්නෝද කොයිතරම් අඩු. සමහරු දැන් කියනවානේ දැන් ඕවා කරන්නට බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනතුරු ඉතින් ඉන්නට ඕනේ කියලා. එහෙම කියන අය මේ බොහෝ විට. ඉතින් එහෙම කෙනෙකුන් විදර්ශනා නුවණක් ගැන මොන උත්සාහයක් නෑනේ. ඉතින් එහෙම කෙනෙකුට නිවන පිළිබඳව සලකා ගන්නට අමාරු. නිවන ඇති බව ශාස්ත්‍රඥ වහන්සේගේ ඉගැන්වීම අනුව පිළිගන්නවා. පිළිගෙන නිවන පිළිබඳව බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනාත් කරනවා. නමුත් ඒ ප්‍රාර්ථනාව සමෘද්ධ වීමට උවමනා කරන පිළිවෙත නැහැ. පිළිවෙත අඩුයි. පිළිවෙතේ තිබෙන අඩුවක්. කොයිතරම් සීල් රැක්කත් නිවන ලබන්නට බෑ. කොයිතරම් සමාධිය ලැබුවත් නිවන ලබන්නට බෑ. නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ.
සීලයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නක් නෙවෙයි නිවන. සමාධියෙන් ප්‍රත්‍යක්ෂ කරන්නක් නෙවෙයි නිවන. නමුත් මේ දෙකම උපකාරයි නිවන ලබා ගැනීම සඳහා. සීලෙහි පිහිට ඒ පොළොව සමාධිය වඩලා සමාධිය නැත්නම් නුවණ උපදින්නේ නැහැ. ඒ නිසායි සමාධිය ඕන. ඒ සමාධිමත් සිත් ඇති තැනැත්තා ඊළඟට නුවණ වඩන්නට ඕන. ඒ නිසානේ යෝගාවේ ජායතේ භූරි අයෝගා භූරි සංඛයෝ ඒතං වේධා පතං ඤත්වා භවාය විභවාය ච තථාත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවඩ්ඩති. එවලු බුදුරජාණන් වහන්සේ වදාළ යෝගාවේ ජායතේ භූරි භූරි නාමයෙන් එතන වදාළ ඒ නුවණ ඇතිවන්නේ යෝගා ඊවේ භාවනාවෙහි යෙදීමෙන් අයෝගා භූරි සංඛයෝ ඒ භාවනාවෙහි නොයෙදීමෙන් නුවණ පිරිහෙ නුවණ පිරිහෙන ඒතං වේධා පතං ඤත්වා භවාය විභවාය ච ඒ නුවණ වැඩෙන නුවණ පිරිහෙන කියන මේ මාර්ග දෙක දැනගෙන තථා අත්තානං නිවේසෙය්‍ය යථා භූරි පවඩ්ඩති යථා භූරි පවඩ්ඩති යම්සේ යෙදීමෙන් නුවණ වැඩේද තථා එසේ අත්තානං නිවේසෙය්‍ය තමාවෙහි යොදවන්නේය කියන්නේ. ඒ කියන්නේ භාවනා කරන්නේය. භාවනා නොකිරීමෙන් ඒ නුවණ පිරිහෙන. ඉතින් එහෙම භාවනාවක් කිරීම සඳහා සිතක්වත් නූපදවාගෙන නිවන ප්‍රාර්ථනා කිරීමයි කියන එක ප්‍රතිඵල ලබා දීමට සෑහෙන තරම් දෙයක් නොකොට යම්කිසි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න වගේ. ඒ නිසා තා සුළු කාලයක් ඒ සඳහා කැප කරන්නට ගත කරන්නට ඕන. ඒ නුවණ උපදවා ගැනීම සඳහා. අපෝ උත්තර. සමහරුන්ගේ අදහසක් තියෙන්නේ එහෙමයි. ඒ ගිහියන් පිළිබඳව තියෙනවා එහෙම අදහසක්. ගිහියන්ට බුදුරජාණන් වහන්සේ වදාරලා නැහැ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය ඔය චතුරාර්ය සත්‍ය ඒව වදාරලා නැහැ. ගිහියන්ට වදාරලා තියෙන සිගාලෝවාද සූත්‍රය මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඕ වගේ ඒවා. හොඳයි අපි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ගනිමු. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි උන්වහන්සේ වදාළනේ මෙලොව දියුණුවට පරලොව දියුණුවට. එහෙම දෙකක් වදාළනේ. නේ? ඉතින් පරලොව දියුණුව ගැන වදාරන තැන උන්වහන්සේ ප්‍රකාශ කරනවා මොනවද දක්වන්නේ? ශ්‍රද්ධා, සීල, ඊළඟට සමාධි, ප්‍රඥා. නේ? නෑ. ඡාග. ශ්‍රද්ධා, සීල, ඡාග, ප්‍රඥා. එවනින් ඡාග. ඒ ප්‍රඥා. ප්‍රඥා කියලා වදාරලා තියෙනවා. හොඳයි ප්‍රඥා කියන එක උන්වහන්සේ එතෙන්දි විස්තර කරනවා. ප්‍රඥා කියන එක විස්තර කරන්නේ කොහොමද? පඤ්ඤවා හෝති කියලා උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. වෙන විදිහකට ප්‍රඥාව වදාරන්නේ නැහැ. උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති. අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. උදයත්ථ ගාමිනී කියන්නේ ඇතිවීම නැතිවීම දක්නා නුවණින්. ඇතිවීම නැතිවීම දකින්නයි කියන්නේ විදර්ශනා නුවණනේ. උදයග්ගය ඥානෙ. එහෙම නැතුව ප්‍රඥාවයි කියන්නට මොනවද තිබෙන්නේ? ජාති ප්‍රඥාවක් තිබෙනවා වෙනම. ඒක සපඤ්ඤෝ කියන එකෙන් වදාරලා තිබෙනවනේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඒ ජාති ප්‍රඥාව උපතින් ලබන ලද නුවණ. ඒ පෙර කර්මය නිසා මේ ආත්ම භාවයේදී Taman නුවණ ඇතිව උපන්නා.
තවත් විදිහකින් කියනවා නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් වුණා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා හොරෙක් වෙන්නට පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයා සල්ලාලයක් වෙන්නට පුළුවන්. මිනිමරුවෙක් වෙන්නට පුළුවන්. ඒ ඕන කෙනෙක් වෙන්නට පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබා ගැනීම නිසා සිදුවන අපූර්වක් නැහැ. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබා ගැනීම හේතු කොටගෙන සිදු කරගත හැකි මහත් අර්ථයක් තිබෙනවා. අන්න ඒ වදාරනවා බුදුරජාණන් වහන්සේ. සීලේ පතිට්ඨාය. සීලේ පිහිටන්නට ඕන. ඊළඟට චිත්තං පඤ්ඤං ච භාවයන් සමාධිය වඩන්න. නුවණ වඩන්න. ඒක සමාධි පඤ්ඤා. සමාධි භාවනා චිත්ත භාවනාව. විදර්ශනා භාවනාව තමයි පඤ්ඤා භාවනාව. ඒතකොට චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියා දක්වන මේ දෙක වඩන්නේය. මේ දෙක වැඩිම නිසා තමයි තෘෂ්ණා අවුල කපා හරින්නේ. ඒ නිසා තේරුම් ගන්න. දැන් අපි කවුරුත් එහෙම සලකන්නට ඕනේ. නිවන ගැන ලොකු බලාපොරොත්තු අපේ තිබෙනවානේ. නේ? මහත් ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒකම බලාපොරොත්තු. නෑ සමහරුන්ගේ තියෙනවානේ වෙනත් කොහොම බලාපොරොත්තු ඉටු කරගෙන පස්සේ නිවනක්. මේ ඉතින් කොයි විදිහෙන් නිවන ප්‍රාර්ථනා කිරීම හොඳයි. නිවන ප්‍රාර්ථනා නොකරනවට වඩා හොඳයි නිවන ප්‍රාර්ථනා කරන එක. මොකද ප්‍රාර්ථනා කොට ලබාගත යුතු දෙයක්ම තමයි. ඒ ප්‍රාර්ථනා කොට නිවන ලබන්නට නම් නිවන ලබා ගැනීමට හේතු වන ප්‍රතිපත්තිය පුරන්නට ඕනේ. මේ ප්‍රතිපත්තිය නොපුරා නිවන ලබා ගන්නට බෑ. ඉතින් අපිට අනිත් දවසේ අපි විස්තර කරන්නම් මේ සෞපාදිශේෂ නිබ්බාන ධාතු කියලා එය නම් කරන්නේ ඇයි කියන එක. අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේ කියන්නේ කුමක්ද? ඒ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවලම වදාරලා තිබෙනවා. ඒ තැන්වලදී ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව වදාරන්නේ රහතන් වහන්සේ වශයෙන් ඒ සෝපාදිශේෂ නිබ්බාන ධාතුව දක්වා. උන්වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයට අනුතුරුව ලැබෙන අනුපාදිශේෂ නිබ්බාන ධාතුව දක්වනවා. නමුත් සෝවාන් ආදී පුද්ගලයන්ට තිබෙන්නේද ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව. අපි ඒක අනිත් දවසේ සාකච්ඡා කරමු. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විචේතනං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛා යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විචේතනං භූතියා සබ්බේ ධම්මා අනාත්තා යදා පඤ්ඤාය පස්සී යතෙන්දින්දති විචේතනං භූතියා දුක්ඛපත්තා දුක්ඛා ප්‍රපත්තා ජනිකයා දුක්ඛපත්තා ජනිකෝකා උපපතේ විපාරිනු ආකාශත්ථාච කුම්මත්තා දේවානාගාමිතිකා පුනන්තනං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්ථාච කුම්මත්තා දේවානාගාමිතිකා පුනන්තනං විද්වා සංගතං ස්ථාපනං ආකාශත්ථාච කුම්මත්තා දේවානාගාමිතිකා පුනන්තනං විද්වා උදයන්තු වං සදං